අපි හම්බ කරනවනේ සල්ලි හම්බ කරනවා. නමුත් මේ සල්ලි හම්බ කරාට අපේ ඉදිරියේදී අපිට යම් සුරක්ෂිත බවක් තහවුරු කරගන්න අවශ්‍ය වෙනකොට අපි මේ දේවල් තැම්පත් කරනවා. එතකොට මේ තැම්පත් කිරීම වගකීමක් ඇති තැනක ඒ වගේම අපිට යමක් ඉතින් අපිට යමක් කරගන්න පුළුවන් විදිහට හැකියාවක් තියෙනවා නම් අද දවසේදී අපි කතා බහ කරන්නට අවස්ථාව තියෙනවා. මොකද දැන් බැංකුවක් කියන තැනකදී අපි හිතනවා යම් විශ්වාසයක් තහවුරු කරගන්නට පුළුවන්කමක් තියෙනවා නම් ඒ විශ්වාසය මගින් අපිට අනාගතයේදී ඒ සුරක්ෂිත බවත් එක්ක තැම්පතුව ටිකක් අපිට වැඩිපුර යමක් ගන්න පුළුවන්කමක් තැනක් නම් ඒ වගේම අලුත් වෙන ලෝකයක් එක්ක ඒ වෙනස්කම අපිට සරිලන විදිහට සකසලා තියෙනවා නම් අපි අද දවසේදී කතා බහ කරන්නට සූදානම් ලංකාවේ අංක 1 බැංකුව ලංකා බැංකුව සම්බන්ධයෙන්. මොකද මේ වෙනකොට දශක කිහිපයක් පුරාවට ඔබේ විශ්වාසය තහවුරු කරගෙන තියෙනවා වගේම අද වෙනකොට පාරිභෝගික හිතවතුන් වෙනුවෙන් ඔවුන් බොහොම හොඳ දේවල් බොහොමයක් ඉදිරිපත් කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසාම කතා බහ ආරම්භ කරන්නට සූදානම්. ලංකා බැංකුව ඩිජිටල්කරණය කිරීම නිසා ගනුදෙනුකාර බවතුන්ට ඇති වෙලා තියෙන වාසි සහගත තත්ත්වය මොකක්ද, මේ ඩිජිටල්කරණය කියන්නේ කුමක්ද කියන කාරණේ පිළිබඳව බොහොම හොඳින් දැනගන්නට හැකියාව ලැබෙනවා. තොරතුරු තාක්ෂණය පිළිබඳව සහකාර මහ කළමනාකරු ලෙස කටයුතු කරන හරිත රාජපක්ෂ මහත්මයා ඉන්නවා මුලින්ම. ආයිබන් ඔබතුමාට. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙනවා විද්‍යුත් බැංකු කරන ක්ෂේත්‍රයේ සහකාර මහ කළමනාකරු ලෙස කටයුතු කරන එරංග බණ්ඩාර මහත්මයා. ආයිබන්. මම කැමතියි එරංග මහත්මයාගෙන් කතා බහ ආරම්භ කරන්න. මොකද දැන් මේ අපි සාමාන්‍යයෙන් දැන් ලංකා බැංකුව බොහොම හොඳින් දන්නවා. නමුත් අපි කැමති ලංකා බැංකුව ගැන පුංචි හැඳින්වීමක් කරනවා. මොකද බොහොම විශ්වාසනීය බැංකුවක් සහ ලංකාවේ අංක 1 බැංකුව ලෙස අපිට සඳහන් කරන්නට පුළුවන්කමක් තියෙන නිසා. ඔව් ටෙක්ලා ඔබ කිව්ව විදිහටම ලංකා බැංකුව අංක 1 බැංකුව. නැත්නම් ලංකා බැංකුවේ අයිතිය 100%ක් රජය සතුයි. ඉතින් ලංකා බැංකුව සමග ගනුදෙනු කරන අපේ ගනුදෙනුකරුවන්ට ඒ රජයේ සුරක්ෂිතභාවය අනිවාර්යයෙන්ම 100%ක් තියෙනවා. ඉතින් විශ්වාසවන්තභාවය අතින් අංක 1, ඒ සුරක්ෂිතභාවය අතින් අංක 1 ලංකා බැංකුව සමග ගනුදෙනු කරන අයට නිරන්තරයෙන්ම ලැබෙනවා. ඉතින් ඒත් එක්කම ටෙක්ලා මම කියන්න ඕනේ මේ වෙලාවේ අතන බැංකු ක්ෂේත්‍රය කියන්නේ තවත් එක් ව්‍යාපාරික ක්ෂේත්‍රයක්. බැංකු ඒත් එක්කම ලාභය උපයන බලාපොරොත්තුෙන් තමයි ගොඩක් වෙලාවට කටයුතු කරන්නේ. නමුත් ලංකා බැංකුව රජයේ බැංකුව විදිහට ලාභය උපයන පරමාර්ථයට වඩා එහා ගිහින් ලංකාවේ අපේ ජනතාවට රජයට සේවයක් කිරීමේ අරමුණ තමයි අපේ තවත් එක අරමුණක් වෙන්නේ. ඒ නිසාම තමයි මම හිතන්නේ අපේ ශාඛා ජාලය මම හිතන්නේ අපේ 650කට අධික ශාඛාවන් ප්‍රමාණයක් රටේ පිට හැම මම හිතන්නේ ගම්දනව් හැමතැනම සිසාරා අපේ ශාඛා ජාලයන් පවත්වාගෙන යන්නේ ඒ නිසාම තමයි. මම හිතන්නේ අංක 1 ව්‍යාපාරිකයාගේ ඉඳලා අපේ පොලේ තැඹිලි විකුණන ඒ වෙළඳ මහත්මයා දක්වාම අපි අපේ උන්ට මූල්‍ය සහන සපයනවා. අපි උන්ට ඔවුන්ට මූල්‍ය දැනුම ලබා දෙනවා. ඒ සියලුම දෙනාම අපේ ගනුදෙනුකරුවන් නිසා අපි සලකනවා. ඒත් එක්කම තව දෙයක් මේ අවස්ථාවේ මතක් කරොත් හොඳයි කියලා මම හිතුවා ටෙක්ලා. මොකද මේ දවස්වල අපිට රටේම තියෙන ප්‍රශ්නයක් තමයි අපිට ඩොලර්ස් නැතිකම. ඉතින් මේ ඩොලර්ස් ලබා ගැනීමේ ප්‍රධාන මාර්ග දෙකක් තමයි විදේශ ප්‍රේෂණ. ඒත් එක්කම අපේ අපනයන ආදාය. ඉතින් මේ දේවල් අපිට ලබා ගැනීම සඳහා මම හිතන්නේ අපිට අන්තර්ජාතික වශයෙන් සමගතා විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මම හිතන්නේ ලංකාවේ තියෙන බැංකුව අතරින් ඒ අන්තර්ජාතික සමගතා වැඩිම ප්‍රමාණයක් ලංකා බැංකුව සතුයි. ඉතින් විදේශ ප්‍රේෂණය වෙන අයට අපනයන වෙළඳාම යෙදෙන අයට ඒක හොඳ අත්දැකීමක් වෙයි ලංකා බැංකුවත් සමග ගනුදෙනු කිරීම. මම ඔබගෙම මේ ප්‍රශ්නේ අහන්න කැමති විශේෂයෙන්ම දැන් එදා ලංකා බැංකුවත් එක්ක අපි කතා බහ කරොත් දැන් අද බැංකු සංසන්දනය කරලා බලනකොට විශේෂයෙන්ම දැන් අද බැංකු පද්ධතිය ඇතුලේ ලොකු මේ ප්‍රගතියක් අපි දකිනවා. එතකොට මේ ප්‍රගතියත් එක්කම විශේෂයෙන්ම මේ ඩිජිටල්කරණය හරහා මේ ලබා දෙන විවිධ සේවා එතකොට පහසුකම් මේ රාශියක් අද වෙනකොට මේ බැංකුව තුලින් සපයනවා. මේ නිසාම අපි කැමති බැංකුව සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ ඇති වෙලා තියෙන මේ ඩිජිටල්කරණය පිළිබඳව පැහැදිලි කිරීමක් කරොත් මොකක්ද මේන් සිද්ධ වෙන්නේ, මොකක්ද මේ පාරිභෝගිකයට මේකෙන් ලැබෙන ප්‍රතිලාභ ඒ සම්බන්ධව? අපි අතන එදා බැංකුව සහ අද බැංකුව සංසන්දනය කරද්දී විශාල දියුණුවක් බැංකු ක්ෂේත්‍රයේ ලැබලා තියෙනවා. එදා බැංකු ශාඛාවන් ශාඛාවන් විදිහට තනි තමයි ක්‍රියාත්මක වුණේ. එතකොට ඒක ඇතුළේ ගොඩක් වෙලාවට මැනුවල් ප්‍රොසෙසර්ස් ගොඩක් වෙලාවට රෙජිස්ටර්ස් පාවිච්චි කරලා ලෙජර් පාවිච්චි කරලා එතකොට ඒ තුලනය කිරීම මැනුවලි තමයි ඔක්කොම හැන්ඩල් කරේ. ඔබ දන්නේ නැතුව ඇති සමහර වෙලාවට උදේවරුේ බැංකු සේවකයන් වැඩ කරන අතරතුර ඒ බැංකු තුලනය කිරීම කරන්න රාත්‍රී කාලයේත් වෙනම වැඩමුළුවක් ඒ කාලේ තිබුණා. නමුත් දැන් තත්ත්වය ඊට වඩා ගොඩක් වෙනස්. ශාඛාවන් අතර ජාලගත වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන්
ලංකා ක්‍රියා වගේ ආයතන එකතු වීම තුළ බැංකු ජාලගත වෙලා තියෙනවා. ඉතින් එදා ඒ කරපු දැන් ඒ හේතුව නිසාම මම හිතන්නේ ඒ කාලේ බැංකු අපේ ගනුදෙනු කරනට විවෘත වෙලා තිබ්බේ උදේවරුව පමණයි. දැන් අපිට පුළුවන් නම් අර process automations නැත්නම් ගොඩක් දේවල් පරිගණකගත කිරීම තුලින් ගොඩක් දේවල් සිම්ප්ලිෆයි කරලා තියෙනවා සහ ගනුදෙනුකරුවන්ගේ සේවාවන් වැඩි වේලාවක් ගනුදෙනුකරුවන් වෙනුවෙන් කිරීම සඳහා අපි දැන් හවස 3-4 වෙනකන් වුණත් බැංකු විවෘතව තබන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ ටික තමයි අතරම ඩිජිටල් කරණයත් එක්ක අපිට හම්බ වෙනස් වෙච්ච දේවල් විශේෂයෙන්ම. ඊට අමතරව තව ඕනනම් කියනවා නම් මම හිතන්නේ ඔබ උදාහරණයක් අරගෙන මම පැහැදිලි කරොත් හොඳයි. මම හිතන්නේ මම හිතමු ටෙක්ලාගේ ගිණුම තියෙන ලංකා බැංකුවේ හෝමගම ශාඛාවේ නම් ඒ දවස්වල මම කියන්නේ 80 90 දශකවල ඔබට ගිණුමෙන් මුදල් ආපසු ලබා ගැනීමට අවශ්‍ය වුණොත් ඔබ සාමාන්‍ය රැකියාවක නිරත වෙනවා නම් එතන සාමාන්‍ය ෂෝට් ලීව් එකක් නැත්නම් බරුවක් නිවාඩු දාලා ඒ අදාළ බැංකු ශාඛාවකටම ගිහිල්ලා පොලිමේ ඉඳලා අදාළ මුදල් ආපසු ගැනීමේ පෝරමේ පුරවල කැෂියර්ට දීලා මුදල් ලබා ගැනීම තමයි සිදු කරේ. නමුත් අද ඒ තත්ත්වය ඊට හාත්පසින් වෙනස් වෙලා ඔබට ගිණුම විවෘත කරන වෙලාවෙම ඔබට හර කාඩ් පතක් ලබා දෙනවා. ඒකෙන් ඕනෑම ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමේ ලංකා බැංකුවේ ATM යන්ත්‍රකින් පමණ නෙමෙයි දැන් අනිත් බැංකුවල ATM යන්ත්‍රකින් පවා ඔබට මුදල් ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් ඒක මම පුංචි පාදා කිරීමක් කරනවා. මොකද දැන් ඔය වෙනස් වීම සමහරක් අය කැමති නැහැ. කියන්නේ දැන් මගේ මව ගත්තත් ඇය පෞද්ගලිකව මේ දැන් ඇයට මේ පහසුකම ලබා දුන්න කියමුකෝ. නමුත් ඇය ප්‍රතික්ෂේප කරනවා. මේකට බයයි. මොකද මේක ඇයට ගැළපෙනවද කියන කාරණේ ගැන ඉතින් මොකද අය ගත්තොත් විශ්‍රාම වැටුමක් ලබන කෙනෙක්. එතකොට ඇය තුල විශ්වාසයක් තියෙනවා ලංකා බැංකුව සම්බන්ධයෙන්. නමුත් ඇය මේ වෙනස් වීමට යන්න කැමති නැත්තම් ඒක කරන්න පුළුවන්. ඔව් ඒකම තමයි අපි කරන්න හදන්නේ. අද අපි මේ වැඩසටහන් මාලාවෙන් කරමුණක් වෙන්නේ ඒක. මොකද අපේ ගනුදෙනුකරුවන්ට අපේ බැංකුවේ තියෙන මේ සේවාවන් ඩිජිටල් තාක්ෂණය සහ ඒ ඔස්සේ අපි ලබා දුන් සහනයන් ගැන දැනුවත් කිරීම තමයි අපේ අරමුණ. ඉතින් ඒ සඳහා මේ වගේ වැඩසටහන ඇත්තටම විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙන එකට ස්තුතිය පළ කරන්න මේක මම අවස්ථාවක් කරගන්න මේ වෙලාවෙම. ඒත් එක්කම ඒ විතරක් නෙමෙයි ටෙක්ටා දැන් අපි ශාඛා මට්ටමින් ගත්තොත් එහෙම ශාඛා මට්ටමින් අපි වෙනමම මීට ග්‍රීට කියලා වෙනමම ඔෆිසර් කෙනෙක් අපි ඒ සඳහා යොමු කරලා තියෙනවා බැංකුවට එන ඒ පුද්ගලයන්ට ඒ කියන්නේ සාම්ප්‍රදායික බැංකුකරණය යෙදෙන අයට ඩිජිටල් කරණය කොහොමද ATM යන්ත්‍රයක් භාවිත කරන්නේ කොහොමද CDM cash deposit machine එකක් භාවිත කරන්නේ කොහොමද ඉන්ටර්නෙට් බැංකින් පාවිච්චි කරන්නේ ස්මාර්ට් පේ ඒ වගේ අපේ අලුත් නිපැවුම් උන්ට හඳුන්වා දීමට වෙනම අපේ සේවක මහත්මයෙක් ඉන්නවා ඔවුන්ව දැනුවත් කිරීමට අපි මේ වැඩසටහන උනුත් කරන්න ඇත්තටම ඔවුන් දැනුවත් කරලා ඒකේ සුරක්ෂිතභාවය ගනුදෙනුකරුවන්ට ඒත්තු ගන්නලා පුළුවන් තරම් මේ සඳහා විශ්වාසවන්ත විදිහට විශ්වාසය ගොඩනගලා වුන් තුල මේ සඳහා යොමු කිරීම තමයි. අපි හරිත මහත්මයාගෙන් කැමති දැනගන්න දැන් මේ වෙනකොට දැන් රංග මහත්මයා සඳහන් කරපු ආකාරයට දැන් මේ 80 90 දශක වල ඉඳලා මේ වෙනකොට ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඒතකොට මේ වෙනසත් එක්ක අපි විශේෂයෙන්ම කැමති ලංකා බැංකුවේ තොරතුරු හා තාක්ෂණ අංශේ ඔබතුමා මේ සහකාර මහ කළමනාකරු ලෙස කටයුතු කරනවා. එතකොට මේ වෙනස් වීම ලංකා බැංකුව ඇතුලේ ඒ ඩිජිටල් කරණය උපයෝගී කරගත් ආකාරය පිළිබඳව කොහොමද මේ වෙනස්කම් සිද්ධ කරන්නට යොදාගත් ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කරමුද? ඔව් ඇත්තටම ටෙක්ලා මේක දැන් මේ වෙනස්කම පටන් ගත්තේ 80 දශකයේ ඉඳලා. එතකොට 80 දශකයේ මුල් භාගයේ වෙනකොට අපි පාවිච්චි කරා යම් machines මේ අතින් වැඩ කරන එහෙම නැත්නම් මේ ledgers වල වැඩ කරන දේවල් යම් මට්ටමකට ක්‍රියා කරවන්න පහසු වෙන්න. ඊට පස්සේ 80 දශකයේ අගභාගයේ වෙනකොට අපි ඇත්තටම ශාඛාවන් පරිගණකගත කිරීමක් ආරම්භ කරා. එතකොට ඒ වෙලාවේ අපි කරේ ශාඛා වෙනම ස්ටෑන්ඩලෝන් බ්‍රාන්චස් කියලා අපි කියන්නේ වෙනම ඒ ශාඛාව තුළ පමණයි පරිගණක මෙහෙවන්න පුළුවන්. ඒ ශාඛාවේ ගිණුම් ඒ ශාඛාව තුළ පමණයි හසුරවන්න පුළුවන්. ඒක ආරම්භ කරා. ඊට පස්සේ 90 දශකයේ මුල් භාගයේ වෙනකොට අපි ආරම්භ කරා ඇත්තටම ලංකා බැංකුවේ මූලික ශාඛාවන් 3ක් අපි ජාලගත කරා. එතකොට ඒ ශාඛාවන් 3 අතර යම් ගිණුම් කටයුතු ගනුදෙනුකරුවන්ට කරන්න පුළුවන්කම තිබුණා. ඊට පස්සේ ඒක තවදුරටත් වැඩි දියුණු කිරීම අපි දැනගට අපිට තේරුණා ගනුදෙනුකරුවන්ට තවදුරටත් මේ පහසුකම් වැඩි දියුණු කරන්න ඕනේ කියන එක. ඒ අතරතුර අපි ලංකාව පුරාම ශාඛාවන් මේ කාල සීමාව වෙනකොට ස්ටෑන්ඩලෝන් සිස්ටම් තනිතනිව පරිගණකගත කිරීම ආරම්භ කරලා ශාඛා වෙලා වෙනකොට අපිට 300ක් පමණ ප්‍රමාණයක් තිබුණා. ඒකෙන් 275ක වගේ ප්‍රමාණයක් අපි පරිගණකගත කරා. ඊට පස්සේ අපි 2000
ආරම්භයේ ඉතර වෙනකොට අපි ආරම්භ කරා අපේ ඉතුරු ශාඛාවන් එකම ජාලයකට ගන්න පරිගණකගත කරන්න. ඒක අපිට සම්පූර්ණ කරන්න පුළුවන් වුණා 2005 විතර වගේ වෙනකොට මුළු ලංකාවෙම සියලුම ශාඛාවන් අපි එකම ජාලයකට ගෙනාවා. ඒ අතර අපි හඳුන්වලා දුන්න ATM යන්ත්‍ර මම හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට ATM යන්ත්‍රයක් හඳුන්වලා දුන්නේ ලංකා බැංකුව. ඒක ඇත්තටම දැනට පවතින ලංකා බැංකුව මූලස්ථාන ගොඩනැගිල්ල ඇතුලේ සේවක මණ්ඩලයේ පාවිච්චිය සඳහා තමයි ඇත්තටම හඳුන්වලා දීලා තිබුණා. මොකද මේක පුරුදු කරන්න ගනුදෙනුකරුවෝ එතකොට මේකට පුරුදු වෙලා තිබුණ නැහැ. ඊට අමතරව දැන් අපි තමයි ඇත්තටම විශාලම ATM ජාලය අපි ගාව ATM CDM cash deposit machines ඊට අමතරව CRM කියන cash recycle machines ඒකේ තැන්පතු සහ withdraw කිරීම මුදල් ආපසු ලබා ගැනීම යන කියන දෙකම කරන්න පුළුවන්. ඒ සියලුම දේවල් වලින් ප්‍රමුඛයා විදිහට අපි ශේෂ්ත්‍රයේ ඉන්නේ අපි. ඊට අමතරව අපි තවදුරටත් ඉන්ටර්නැෂනලි තියෙන තාක්ෂණික දියුණුවත් එක්කලා අපි ඉදිරියට ආවා. ඒ තුළ අපි හඳුන්වා දුන්නා අන්තර්ජාල බැංකු ක්‍රමය, මොබයිල් ඇප්ස්, ඒ වගේ දේවල් හඳුන්වලා දීලා ඩිජිටල් කරණේ දිගින් දිගටම අපි ඉදිරියට ආවා. අපි විශේෂයෙන්ම දැන් මේ බැංකු ශාස්ත්‍රය ඇතුලේ සිද්ධ වෙන කරුණු පිළිබඳව දැනුවත් වීම වැදගත්. ඒ නිසාම මේ රංග මහත්මගෙන් කැමතියි දැනගන්නට. දැන් මේ වෙනකොට ඩිජිටල් සේවා පහසුකම් පිළිබඳව මම හිතන්නේ කෙනෙකුට මේ හිතන්නට පුළුවන් මොකක්ද මේ කියලා. මොකද දැන් අපි ගත්තොත් තරුණ වයස්වල සිටින කාණ්ඩයන් මේ සම්බන්ධව දැනුවත්. නමුත් අද වෙනකොට සාමාන්‍යයෙන් මැදිවිය ඉක්ම වූ සමහරක් අය මේ සම්බන්ධව දැනුවත් වීමක් නැහැ. ඒ නිසා අපි මේ සම්බන්ධව කියමු. ඔව් අපේ මම කලින් කිව්වා වගේ ටෙක්ලා අපිට ඩිජිටල් ප්‍රොඩක්ට්ස් රාශියක් තියෙනවා. ඔව්. ඔබ ගිණුමක් ආරම්භ කරන වෙලාවේ ලබා ගන්න ඩෙබිට් කාඩ් පත, ඊට පස්සේ ක්‍රෙඩිට් කාඩ් පත. ඒකත් එක ඩිජිටල් ප්‍රොඩක්ට් එකක්. ඒකෙන් අර හරිත මහත්මයා කිව්වා වගේ අපේ ATM ජාලය, ATM, CDM, CRM ජාලය අපේ දැනටම හිතන්න 1400කට අධික ප්‍රමාණයක් තියෙනවා බැංකුවේ. ලොකු ප්‍රමාණයක්. අපේ බැංකුවේ පමණක්. ඉතින් ඒ සියලුම පහසුකම් සපයලා තියෙනවා අපේ ගනුදෙනුකරුවන්ට මුදල් ලබා ගැනීම, මුදල් තැන්පත් කිරීම, ස්වයංක්‍රීයව කර ගැනීමට. ඊට අමතරව අපි ගාව තියෙනවා ඉන්ටර්නෙට් බැංකින්. ඇත්තටම මම ටෙක්ලා ඉස්සෙල්ලා කිව්වා වගේ ඔබට ඔබගේ ගිණුමෙන් හෝමගම ඔබේ ලංකා බැංකුවේ ගිණුමෙන් සම්පත් බැංකුවට ඔබේ යහළුවෙකුගේ ගිණුමකට නැත්නම් ඔබගේ මවගේ ගිණුමකට මුදල් බැර කිරීමක් කරන්න වුණොත්, ට්‍රාන්ස්ෆර් කිරීමක් කරන්න වුණොත් ඒ සඳහා දැන් ඔබට බැංකුවට යන්න අවශ්‍ය නැහැ. ඔබට පුළුවන් අපේ ඉන්ටර්නෙට් බැංකින් පහසුකම ලබා ගන්න. එතකොට ඔබට කාර්යාලයේ ඉඳන් නැත්නම් ඔබේ නිවසේ ඉඳගෙන ඔබේ ඉන්ටර්නෙට් පරිගණකයේ ඔබ සතුව තියෙනවා නම් ඒ පහසුකම අරගෙන ඔබේ ගිණුමෙන් සුරක්ෂිතව ඔබගේ මවගේ ගිණුමට මුදල් ට්‍රාන්ස්ෆර් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ විතරකුත් නෙමෙයි. දැන් ඊටත් එහා බැංකුව ගිහිල්ලා දැන් ඒ සියලුම දේවල් ඔබේ ජංගම දුරකථනයේ තියෙනවා. එතකොට ඒ සියලුම දේවල් දැන් ඔබ ඔෆිස් එකේ ඉන්න ඕනෙත් නැහැ, ගෙදර ඉන්න ඕනෙත් නැහැ. ඔබ බස් එකේ ගමන් කරන වෙලාවේදී පවා ඔබට බැංකුව ගනුදෙනුව ඒ ආකාරයෙන්ම කරගැනීමේ හැකියාව තියෙනවා. ඔබේ බිල්පත් ගෙවන්න, ඔබේ දරුවාගේ මාසික පාසල් ගාස්තු, එතකොට බිල්, ඔබේ ගෙදර ඉලෙක්ට්‍රිසිටි බිල, වතුර බිල, ඒ සියලුම දේවල් ඔබ යන එන ගමන් ඔබේ ඇඟිලි තුඩු අතර තමයි දැන් බැංකුව තියෙන්නේ. එතනින් තුත් එහා ගිහිල්ලා මම හිතන්නේ මේ මෑතකදී ලංකා ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුග්‍රහය ඇතිව ලංකා ක්‍රියා ආයතන සම්බන්ධ වෙලා ලංකා QR කියන අලුත්ම ගෙවීම් ක්‍රමය හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඒකදී ගොඩක් වෙලාවට කරන්නේ QR එකක් ඔබේ ජංගම දුරකථනයේ තියෙන ඒ ජංගම ඇප් මොබයිල් ඇප් කියලා අපි කියන මොබයිල් ඇප් එකක් තුලින් ස්කෑන් කරලා ඉවරලා ගෙවීම් කරන්නේ. මේක ඉතාම ලාභදායී ක්‍රමයක්. මම හිතන්නේ මේ දක්වා ලංකා බැංකුව ඇතුළුව බැංකුව සහ අනිකුත් මූල්‍ය ආයතන 18කට වැඩි ප්‍රමාණයක් මේ සමග සම්බන්ධ වෙලා තියෙනවා. සහ ජංගම ඇප්සුත් 20කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒක ඉතාමත් පහසු ක්‍රමයක්. මම හිතන්නේ මේක ආරම්භය චීනයේ තමයි පටන් ගත්තේ. මම හිතන්නේ චීනයේ 100%ක් ගනුදෙනුකරුවන් ගනුදෙනු කරන්නේ මේ QR කේතය හරහා. මේක එක ප්‍රධාන හේතුවක් තමයි මේක ඉතාමත්ම ලාභදායී ක්‍රමයක්. මේක ගනුදෙනුකරුවන්ට මුදල් කියන්නේ ෆිසිකල් කෑෂ් භෞතිකමය මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට පොකට් එකේ තියෙන ජංගම දුරකථනය සහ අපේ වෙළඳ මහත්මයාගේ තියෙන QR කේතය පමණයි අවශ්‍ය වෙන්නේ මේක කරන්න. ඔබ දන්නේ නැතුව ඇති ටෙක්ලා මේ ශ්‍රී ලංකා මහා බැංකුවට මේ ව්‍යවහාරික මුදල් මේ භෞතික මුදල් පාලනය කරන්න, මුදල් සංසරණය මේන්ටේන් කරන්න
ජල ජාතික නිෂ්පාදනය ඉතා විශාල මුදලක් වැය වෙනවා. මොකද ඒගොල්ලන්ට මුදල් අච්චු ගහන්න ඕනේ. ඒවා සංසරණය කරන්න, ඒක රක්ෂණය කරන්න තියෙනවා. එතකොට ඒවා කිලුටු වෙච්ච ඒවා නැවත ආය භාවිතයට සුදුසු විදිහට හදන්න තියෙනවා. ඒකට විශාල වියදමක් දරනවා. ඉතින් ඒක නිසා ඒ වියදම අඩු කරන්නත් අපි එක්තරා විදිහකට මේ හරහා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනු කරනවා නම් ඒ වියදම අඩු කරන්නත් ඒක එක්තරා විදිහක රුකුලක් වෙයි. ඒක රජයේ පැත්තෙන් ගත්තාම රජයේ වියදම අඩු කිරීමක් වෙනවා. අපි මේ විශේෂයෙන්ම හරිත මහත්මයාගෙන් කැමතියි දැනගන්න දැන් මේ ඩිජිටල් කරණයට නැඹුරු වෙන්නට විශේෂ හේතුවක් තිබුණාද? එතකොට දැන් විශේෂයෙන්ම ගනුදෙනුකරුවන් ඩිජිටල් සේවා සම්බන්ධ කර ගැනීමට මේ බැංකු උනන්දු වෙන්නේ ඇයි? මෙතන ප්‍රශ්න කිහිපයක් අපි අහන්නේ. ඒ නිසාම දැන් ඒ තුලින් බැංකුවට සහ ගනුදෙනුකරුවන්ට ලැබෙන ප්‍රතිලාභ වාසි මොනවාද කියන කාරණේ ප්‍රශ්න තුනක් විතර තියෙනවා. ඔව් ටෙක්ලා ඇත්තටම මේකේ පළවෙනි ප්‍රශ්නේ ඉඳලා අපි අරගෙන යන් ඩිජිටල් කරණය පැත්තට යොමු වෙන්න මූලික කාරණාව තමයි දැන් මේ තාක්ෂණයේ ලෝකේ හඳුන්වා දීමත් එක්කලා අපිත් ඒ පැත්තට නැඹුරු වෙන්න ඕනේ. එතකොට පළවෙනියෙන් අපි බැලුවේ ගනුදෙනුකරුවාගේ පහසුව. එතකොට ගනුදෙනුකරුවන්ට වැඩි බැංකුවේ ගිණුම් ගත කිරීම, එතකොට බැංකුවේ තියෙන ට්‍රාන්සැක්ෂන්ස් ගනුදෙනු කර ගැනීමට වැඩි අවකාශයක් හදලා දෙන්න. ඉස්සර දැන් එරංග මහත්තයා කිව්වා වගේ බැංකුව ගොඩක් වෙලාවට ඇරලා තියෙන්නේ දවල් 1 වෙනකන් එහෙම නැත්නම් 1:00 වෙනකන් විතරයි. ඒ වගේම ඊට පස්සේ රාත්‍රී වැඩමුළුවකුත් තිබුණා. එතකොට අපි මේ තුල මේ තාක්ෂණයට මේ කාර්යයන් බාර දීම තුල ගනුදෙනුකරුවාට සේවය කරන්න වැඩි ඉඩකඩක් සැලසුවා. හවස 3-4 වෙනකන් ශාඛාවන් ඇරලා තියෙනවා. දැන් අපේ සමහර ශාඛාවන් පැය 24ම අපි මේ ක්‍රියාත්මක කරා. පැය 24 පුරාම ගනුදෙනුකරුවන්ට සේවය සැපුවා. ඊට අමතරව ATM යන්ත්‍ර වගේ දේවල් හඳුන්වලා දුන්නාම පැය 24 පුරාම ගනුදෙනුකරුවට ඕනම වෙලාවක මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව ලබා දුන්නා. ඊට එහා ගියාම අපි අන්තර්ජාතික බැංකු පහසුකම මොබයිල් ඇප්ස් වගේ දේවල් හඳුන්වලා දීලා බැංකුවට යන්න ඕනෙත් නැහැ. ගෙදර ඉඳගෙන එතකොට මේ ගනුදෙනුකරුවන්ට බස් එකට යන මුදලත් ඉතුරු වෙනවා. කාලයත් ඉතුරු වෙනවා. ගෙදර ඉඳගෙන තමුන්ගේ බැංකු කටයුතු කරගන්න අපි හදලා දීලා තියෙනවා. ඊට අමතරව දැනට මොබයිල් එක තමුන්ගේ අතේ තියාගෙන යන එන ගමන් වුණත් තමුන්ගේ බැංකු කටයුතු කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේම අපි අනිත් පැත්තෙන් බැලුවා දැන් අපේ කාර්ය මණ්ඩලයත් විශාල කාලයක් මේ කටයුතු අතින් කරගෙන යෑමේදී වැය කරලා තියෙනවා. ඉතින් අපි මේ තුල අපි බැලුවා ඇතුලේ තියෙන ප්‍රොසෙසර්ස් ඔටෝමේට් කරලා කම්පියුටරයිස් කරලා දුන්නාම අපේ කාර්ය මණ්ඩලයේ ඵලදායීතාවය වැඩි කරන්න පුළුවන්. ඒක ඇත්තටම රජයේ බැංකුවක් විදිහට රටට ලොකු සේවයක්. එතකොට ඒ කාලේ අපි පාවිච්චි කරා ගනුදෙනුකරුවන්ට තවදුරටත් සේවය සපයන්න. බැංකුවේ කාර්ය මණ්ඩලයේ සේවාව වැඩිදුරටත් ලබා දෙන්න අපි පාවිච්චි කරා. ඉතින් ඔන්න ඔය වගේ කාර්යයන් සඳහා තමයි අපි ඇත්තටම ඩිජිටල් කරණය පාවිච්චි කරේ. ඊට අමතරව තව පොඩි දෙයක් එතනින් එහාට දැන් අපි ඉස්සර අපේ විදේශගත ශ්‍රමිකයන්ගේ මුදල් ගෙන්වා ගැනීම රංග මහත්තයා කිව්වා වගේ අර ප්‍රේෂණ අපි ලංකාවට ගෙන්වා ගැනීම ඇත්තටම අත්‍යවශ්‍ය කාරණයක් අපිට වෙලා තියෙනවා දැන්. අපි මේවා ඒ දවස්වල සමහර වෙලාවට සුමාන ගානක් යනවා ප්‍රේෂණයක් එවුවාම. හැබැයි අපි ඊට පස්සේ මේක තාක්ෂණය උපයෝගී කරගෙන මේක ඊටාම කෙටි කලක් ඇතුළත අපි අවසාන කාලය වෙනකොට විනාඩි 10ක් 15ක් ඇතුළත ප්‍රේෂණය යොමු කරලා ඒක ගිණුම්ගත කරන්න කටයුතු කරා. හැබැයි දැන් අපි ලංකා බැංකුව තාක්ෂණය අතින් ඉස්සරහට ගිහිල්ලා ප්‍රේෂණය ඒ රටකින් ලෝකයේ ඕනෑම රටකින් ප්‍රේෂණයක් එවන්න සූදානම් කරපු සැනින් ලංකාවේ ගිණුම්ගත වෙනවා ලංකා බැංකුවේ සහ ලංකා බැංකුව හරහා ලංකාවේ අනිත් බැංකු වලට එවන ඒවත් එසැනින් ඔන්ලයින් රියල් ටයිම් කියන ක්‍රමය යටතේ සිදු වෙනවා. ඊටාම සුරක්ෂිතව. අනික මේක රාජ්‍ය බැංකුවක්. ඒ හරහා එවන එක ඊටාම සුරක්ෂිතයි. අනිත් එක මේක හරි මාර්ගයෙන් එන්නේ වෙන විකල්ප මාර්ග වලින් නෙමෙයි. මේ ඒ වන ප්‍රේෂණ තුලින් ඒ විශාල දායකත්වයක් රටටත් අපි ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. විශ්වාසය කියන්නේ අතරම මේ විශ්වාසයට හොඳ ඇගීමක් ලැබීම තමයි වටිනාකම කියන්නේ. ඒ නිසාම දැන් ලංකාවේ අංක 1 බැංකුව ලෙස ලංකා බැංකුව සම්මානයෙන් පිදුම් ලබනවා. ඒ සම්බන්ධෙන්වත් අපි කැමති දැනගන්න. මොකද මෙවැනි සම්මානයක් ලැබෙන්නේ ඇත්තටම විශ්වාසවන්තකම ඒ වගේම පාරිභෝගිකයට ලබා දීලා තියෙන පහසුකම් මේ හැම දෙයකම හරි දේ හරි විදිහට ලබා දීලා තියෙන නිසා ඒ සම්බන්ධයෙන් අපි කියමු. ඔව් ටෙක්ලා මේ අතන නොබෝදා පැවති ටෙක්නෝවේෂන් 2022 කියන අවෝඩ් සෙරමනි එකේදී අපිට විශිෂ්ටත්ව රන් සම්මානය ඇතුළුව සම්මාන 4ක් අපිට ලබා ගන්නට හැකි වුණා. මම හිතන්නේ මේ සියලුම සම්මාන අපේ ගනුදෙනුකරුවන් අප තුළ තිබු විශ්වාසය මත ලැබුණු සම්මාන හැටියට තමයි අපි සැලකන්නේ. ඉතින් අපි එකිනෙක විස්තර කරනවා නම් අපිට හමුණා රන් සම්මානය
best most popular digital product කියන සම්මානය. ඒක අපේ B-app කියන අපේ ජංගම app එක mobile app එක සඳහා ලැබුණු සම්මානයක්. ඒකට පාදක කරගත්තේ ටෙක්ලා අතනම අපේ ගනුදෙනුකරුවන්ගේ අපේ කියන්නේ මුළු සමස්ත ලංකාවේම ගනුදෙනුකරුවන්ගේ ඡන්දය පාවිච්චි කරලා ලබාගත් එකක්. සහ ඒත් එක්ක මේකට පාදක වුණා ගනුදෙනු app එක හරහා කරන ලද ගනුදෙනු සංඛ්‍යාව සහ app එක බාගත කරගත්ත ප්‍රමාණය සංඛ්‍යාව මත පදනම් කරගෙන තමයි මේ සම්මානය ලැබුණේ. ඊට අමතරව best bank for retail payments කියන සම්මානය අපිට ලැබුණා. ඒකෙදී ඇත්තටම ඒක පාදක කරගත්තේ අපේ ගිණුම් හරහා වෙනත් බැංකු වල ජංගම apps වලින් කරන ලද ගනුදෙනු සංඛ්‍යාව තමයි ඒක පාදක කරගත්තේ. ඒකිනුත් අපිට රන් සම්මානය ලබා ගන්න හැකියාව ලැබුණා. ඊටත් අමතරව best bank for financial inclusion කියන සම්මානය අපිට ලබා ගන්න හම්බුණා. ඒක ත්‍රාන් සම්මානය. ඉතින් ඒකේදී ඇත්තටම ලංකා ක්ලියර් විසින් හඳුන්වලා දෙන ලැබූ විවිධ ගෙවීම් ක්‍රම තියෙනවා. slips transactions නැත්නම් safe transactions, USD online, එතකොට common ATM switch transaction. ඒ සියලුම ගනුදෙනු වල අතරින් අපිට ඉහළම තැන ලැබුණා. ඒකෙන් අපිට රන් සම්මානය ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඒත් එක්කම best common ATM කියන එක ඇත්තටම ඒකේදී අපිට කුසලතා සම්මානයක් ලැබුණා. එතකොට ඒකේදී අපේ ATM යන්ත්‍රය තුල අනිත් බැංකුවේ කාඩ්පත් හරහා කොතරම් ගනුදෙනු වුණාද ඒ පාදක කරගෙන තමයි ඒ සම්මාන ලැබුණේ. මේ සම්මාන හතරත් සමගම එම වසරේ හොඳම බැංකුව විදිහට ඩිජිටල් ගෙවුම් ක්‍රමවල විශිෂ්ටත සම්මානයක් අපිට ලබා ගැනීමට හැකි වුණා. මෙහෙම සම්මාන ලැබෙන්නේ ඔබ ඔවුන් තුල තියෙනා වූ විශ්වාසය. ඉතින් ඒ නිසාම ඔබ බලාපොරොත්තු වෙනවා නම් ඔබ හම්බ කරන රුපියල වුණත් ඉතුරු කරන්නට හොඳම තැනක් කියලා අතරම ලංකා බැංකුව රාජ්‍ය ආයතනයක් ලෙස පෙනී සිටිනවා සහ ඒ වගකීම ගන්නවා. ඉතින් ඒ නිසාම අද දවසේදී අපි විශේෂයෙන්ම කතා බහ කරා ලංකා බැංකුව ඩිජිටල්කරණය වීම නිසා පාරිභෝගික හිතවතුන්ට ලැබෙනා වූ ප්‍රතිලාභ සම්බන්ධව. ඉතින් ඒ නිසාම ස්තුතිවන්ත වෙනවා. මේ සම්බන්ධයෙන් බොහොම හොඳ දැනුවත් කිරීමක් ලැබුණා. ඒ දැනුවත් කිරීමත් එක්ක සමහරක් දේවල් ඔබ නොදැන සිටිනවා. සමහර දේවල් ඇත්තටම මමත් දැනගෙන සිටියේ නැහැ. ඉතින් ස්තුතිවන්ත වෙනවා අපිව දැනුවත් කරන්නට අපිට එක්ක සම්බන්ධ තොරතුරු තාක්ෂණය පිළිබඳව සහකාර මහ කළමනාකරු ලෙස කටයුතු කරන හරිත රාජපක්ෂ මහත්මයා, ඒ වගේම විද්‍යුත් බැංකු කරන ශ්‍රේෂ්ඨයේ සහකාර මහ කළමනාකරු ලෙස කටයුතු කරන එරංග බණ්ඩාර මහත්මයා දෙන්නටම ස්තුතිවන්ත වෙනවා. අපි සුබ පතනවා ඉදිරි ගමන තවත් ලංකා බැංකුව සාර්ථක වෙන්න කියන පණිවිඩයත් එක්ක. ස්තුතියි. එසේනම් අපි සූදානම් පුංචි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව තවත් බොහොම ලස්සන විශේෂාංග සූදානම් වෙලා තිනවා. ඒ ඔබ වෙනුවෙන් අපි විරාමයෙන් අනතුරුව නැවතත් මුණ ගැසමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.